ආයිබෝවන් දුවේ පුතේ. 6 ශ්‍රේණිය නර්තනය. පරිසරයේ ස්වභාවිකත්වයේ අගයමින් විවිධ නිර්මාණ ඉදිරිපත් කරමු. දැන් දුවලා පුතාලාට හිතෙන්න පුළුවන් පරිසරයේ ස්වභාවිකත්වයෙන් කොහොමද නිර්මාණ ඉදිරිපත් කරන්නේ කියලා. ඔයාලා දන්නවා. මම දැන් ඔබෙන් අහනවා පරිසරය කියන්නේ මොකක්ද? දුවලා පුතාලා කියයි පරිසරයේ යනු අපි ජීවත් වෙන වටපිටාව කියලා. හරි දුවේ පුතේ. ඔබ නිවැරදි. දැන් ඔයාලට නිකන් හරි හිතුණද අපි මේ ජීවත් වෙන පරිසරය අපිට මොනතරම් උදව් උපකාර ලබා දෙනවද? ඒ දේත් ඔබ දන්නවා. මොකද ඔබ විද්‍යාව පාඩමේදී පරිසර පාඩමේදී මේ අධ්‍යයනය කරලා තියෙන්නේ නේද? එහෙමනම් ඔන්න අද නර්තන පාඩම තුලිනුත් මේ පරිසරය ගැන අද කතා කරන්න යන්නේ. පරිසරය ගැන කතා කළාටම මදි. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පාඩමේදී පරිසරය ආශ්‍රිත චලන නිර්මාණ මගින් ලස්සන නැටුමක් නිර්මාණය කරන්න. ඔන්න ඒ දෙයට අපි මූලිකවම කළ යුතු දේ මොනවද? මම දුවලා පුතාලාට කියනවා පරිසරය සුන්දරත්වය අත්විඳින්න ඕනේ. අද පාඩම සමග එකතු වෙලා මමත් සමග මමත් එනවා ඔයාලත් එක්ක පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න. ඔබ කැමති නේද? හැබැයි ඊළඟ පාඩමින් ඔබට වටිනා බොහොම ලස්සන නිර්මාණයකට යොමු වෙන්න තියෙනවා. ඒ ගැන දුවලා පුතාලා අමතක කරන්න එපා. දැන් අපි කියවනේ අපි ජීවත් වන අවට වටපිටාව පරිසරය කියලා. දැන් ඔබ මොනවද පරිසරයේ දකින්නේ? මම මෙහෙම කිව්වොත් අපි පරිසරයේ දකිනවා ගස්වැල්, සතා සිව්පාවුන්, ගංගා, දියඇලි, වනාන්තර. ඔන්න එහෙම කියනකොට දුවලා පුතාලාට මතක් වෙනවා. ඔබ විනෝදචාරිකායෙම ගිය සිතුවිලි නේද? දැන් ඔබට අද පාඩම සඳහා ඒ සිතුවිලි බොහොම වැදගත් වෙන්න පුළුවන්. ඒ මතකයන් ඔන්න අවදි කරගන්න හොඳ අවස්ථාවක්. මම කිව්වනේ ගංගා දියඇලි. දැන් දුවලා පුතාලා විනෝදචාරිකාවක් ගිහිල්ලා ඔයා හිතුවද මේ විනෝදචාරිකාව තුළින් තමන්ගේ සතුට පවුලේ සමාජිකයන් සමග සතුටු වෙන අවස්ථාව පමණයි. එය දැන් මල්ගොමුවක් කියලා හිතන්න. දියඇල්ලක් කියලා හිතන්න. ඒ දෙයින් ඔබ සතුටක් ලබනවා. හැබැයි ඔබ හිතුවේ නෑ මේ දෙයින් කොහොමද මම සතුටු වෙන්නේ? දියඇල්ලෙන් නාන්න තියෙනවා නම් හරි ආසයි. ලස්සන මල්වල පාට වර්ණයන් දැකලා විවිධ මල් දැකලා ඒකෙන් සතුටු වෙනවා. හිතට සැනසීමක්. ඒකේ ලස්සන විඳගෙන අපි සැනසීමක් ලබන්නේ. ඔන්න දුවේ පුතේ ඔබ පාඩමට දැන් ප්‍රවිෂ්ඨ වෙලා. එහෙම කියනකොට ඔබට මොනවද හිතෙන්නේ? අපි පරිසරයේ ජීවත් වෙනකොට අපි ගස්වැල් වලට ආදරය කරන්න ඕනේ. දැන් එහෙම ආදරය කරන දුවලා පුතාලත් අපි දන්නවා පරිසරයට ආදරය කරන අය බොහෝ ඉන්නවා. නමුත් ඒ ගැන කිසිමත් තැකීමක් නැතිව කටයුතු කරන අපේ සමාජයේ දුවදරුවන් සිටිනවා. නමුත් දුවේ පුතේ පරිසරය නිසා තමයි අපි රැකිලා තියෙන්නේ. අපි දන්නවා පරිසරය අප රකිමු අපි පරිසරය කියලා ලස්සන තේමා පාඨයකුත් තියෙනවා නේද? අපි පාසල් යන දරුදැරියන් විදිහට පරිසරයේ ගීතයක් අපි ගායනා කරන්නේ. ඒකෙන් මොනවද කියන්නේ? අපි ගහට වැලට කොහොමද සතා සිව්පාවුන්ට ආදරය කරන්නේ? ඔවුන් අපේ කරගන්නේ, ඔවුන් රකින්නේ කොහොමද? අන්න ඒ ආකල්පය අද නර්තන පාඩම තුලින් අපි මෙන්න මේ ආකාරයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම පරිසරය ගැන කතා කරනකොට දුවලා පුතාලාට කියන්නම් ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන් ගැන. ආසයිනේ එහෙම අහන්න නේද? ඔයාලා දන්නවා.
අපේ ඈත අතීතයේ මුතුන් මිත්තන් පරිසරයේ ස්වභාවික වස්තුන්. දැන් හිතන්න පුළුවන් මොනවද ස්වභාවික වස්තුන්? ඉර, හඳ, තාරකා, ඒ වගේම විශාල වෘක්ෂයන් ඔවුන් දේවත්වයෙන් සැලකුවා. ඇයි දේවත්වයෙන් සැලකුවේ? අපි දන්නවා අතීතයේ මිනිසා මේ ආගම දහම ඇදහිීමේදී තමන්ට අදෘශ්‍යමාන බලවේග පවතිනවා. ඒ දේ අපිට මේ ඉර හඳ තාරකා වලට පුද පූජා පැවැත්වීම තුළින් ඒ බලවේගයන් වලින් මිදි ස්වභාවිකව අපිට මුහුණ දෙන්න තියෙන අවස්ථා මොනවද? ගම් වතුර, නියගයන්, විවිධ ලෙඩ රෝග පැතිරිලා යනවා. එන්නේ මේ අවස්ථාවලදී කොහොමද මේ දෙයින් මිදෙන්නේ? ඔන්න මිනිසා හිතුවා අපිට පුළුවන් මේ නොපෙනෙන බලවේග, ඒ වගේම අපේ මේ වස්තුන් වලට, ස්වභාවික වස්තුන් වලට වැඳුම් පිදුම් කළ තැන අපිට එයින් සහනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්, පිහිටක් බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. ඔන්න විශාල වෘක්ෂයන් ඇදහුවා. ඉර හඳ තාරකා ඇදහුවා. විශාල වෘක්ෂයන් ළඟ පහන් දැල්ලුවා. මං ඔන්න මෙන්න මේ විදිහට දුවලා පුතාලාට රූප රාමුවකින් ඒ බව පැහැදිලි කරලා දෙන්න. දැන් මේ බලන්න අපි දන්නවා හිරු දෙවියන්. හිරු දෙවියන් කියන්නේ අපි නර්තනයේදී හිරු දෙවියන්ගේ ඉර ගලගාවා. දෙවියන් විදිහට ඉර සැලකුවා. අන්න අපි කියපු ඒ අතීත මිනිසාගේ ඒ සිතුවිලි මේ තුලින් අපි දකිනවා. ඒ විතරක් නෙමෙයි. හඳත් අපි දේවත්වයෙන් සැලකුවා. පිහිට ආරක්ෂාව ප්‍රාර්ථනා කළා. අයද සිටියා. මිනිසුන්ගේ අහිංසක බලාපොරොත්තුන්, ඒ වගේම තමා රැකලා දෙන්න, තමන්ගේ පවුල රැකලා දෙන්න කියලා මෙන්න මේ දෙයින් ඉල්ලුවා. ඔවුන්ගේ හිතේ තියෙන විශ්වාසයයි දුවේ පුතේ මේ තුල රැඳී තියෙන්නේ නේද? ඒ තුල ගැබ් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි තාරකා. තාරකා ඇදහිීමක් කරලා තියෙනවා අතීතේ. තාරකා ඇදහිීම තුලින් ඒත් බලාපොරොත්තු උනේ අපිට සෙතක්, සහනයක් බලාපොරොත්තු උනේ. ඒ වගේම තමයි විවිධ වෘක්ෂයන්. දැන් දුවලා පුතාලා බලන්න මේ විශාල නුගරුකක් තියෙන්නේ නේද? දැන් මේ නුගරුක අපි පොඩ්ඩක් නිස්කලංක පරිසරයක දකින්නකොට ඔයාලගේ හිතට මොනවද දැනෙයිද? අම්බෝ බයක් දැනෙනවා. නිකන් ඒ ගහ ළඟින් යනකොට හිතට බයක් දැනෙනවා, දෝංකාරයක් දෙනවා. දැන් මිනිසුන් අතීතයේ මිනිසා සිතුවා නුගරුකෙහි දෙවියෙකු වැඩ සිටිනවා. ඔන්න ඔවුන්ගේ අදහස, ඔවුන්ගේ සිතුවිල්ල. ඒ සිතුවිල්ල පෙරදරි කරගෙන දුවේ පුතේ ඔවුන් මොකද කරේ? මේ නුගරුකලු ළඟට ඇවිල්ලා පහනක් පත්තු කරලා තමන්ගේ විවිධ බලාපොරොත්තු, විවිධ අදහස් ප්‍රකාශ කරන්නට වුණා. දෙවියන් අපි දෙස බලාගෙන ඇති. දෙවියන් අපිට පිහිට වෙයි. ඔවුන් අයද සිටියා. පහන් පත්තු කරා. දැන් අපි කරන්නේ අපේ ආගම දහම ඇදහිීම තුලින් ඒ දේ නේද? එතකොට අතීත මිනිසා මේ කරලා තියෙන කටයුත්ත පරිසරයට ආදරය කිරීමක්. ගස්, වැල් අපේ කියන දේ දෙවියන් හා සලකලා තියෙනවා නේද? දැන් වර්තමානයේදී නම් මොකද කරන්නේ? මේ විශාල ගස් විනාශ කරලා, අපේ පරිසරය විනාශ කරලා මොකද කරන්නේ? විශාල කොන්ක්‍රීට් වනාන්තර වලින් පිරුණු පරිසරයක බොහෝ විට අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. හැබැයි පරිසරයත් අපිට ප්‍රතිපහාර ලබා දෙනවා කියන එක අමතක කරන්න එපා. ඔන්න දුව පුතාගේ ආකල්ප අපි වර්ධනය කරගත යුතුයි. අපේ අතීතයෙන් අපේ පරිසරයට අපි ආදරය කරන ආකාරය අපිට ගන්න පුළුවන්. අපිට හොඳ උදාහරණ තියෙනවා.
දැන් මම ඔයාලට ලස්සන කවියක් රස විඳින්න මේ අවස්ථාවක් කරගන්නවා. බලමුද අපි? ඉර දෙවියන්ගේ ඉරගල ගාවා සඳ දෙවියන්ගේ සඳ ගල ගාවා ඝන දෙවියන්ගේ කෝවිල ගාවා අපිත් කියමු කවි ගොවිපල ගාවා. දැන් දුවලා පුතාලා ඒ කවි අහන්න නැතිනේ නේද? අපි බොහෝ වෙලාවට අපි නැටුම් කාමරයේදී ඒ වගේම විවිධ අවස්ථාවන් වලදී අපි ওই කවිය රස විඳලා තියෙනවා. ඒකෙන් මොකක්ද කියවෙන්නේ? මං අර දුවලා පුතාලාට කලින් සඳහන් කළේ අපි කතා කරේ ඉර හඳ තාරකා දෙවියන් විදිහට සැලකුවා. ඉර දෙවියන්ගේ ඉරගල ගාවා. සඳ දෙවියන්ගේ සඳගල ගාවා නේද? ඝන දෙවියන්ගේ කෝවිල ගාවා. දැන් ඔන්න ඒ ඇදහිම් අපි පරිසරයේ සමග තිබුණු සහ සම්බන්ධය අපිට මනාව පැහැදිලියේ දෙන්නේද? අපේ සිතුවිල්ල ඔන්න අතීතයට ගියා. ක්‍රමයෙන් මිනිසා මොකද කරේ? මෙන්න මේ අතීත පරිසරය මිනිසාගේ අවශ්‍යතාවයත් එක්ක පුතේ වෙනස් කරන්න උත්සාහ කරා. දැන් ඔබම තීරණය කරන්න. එය වර්තමානයට බලපා තිබෙන ආකාරය කොහොමද? හොඳයිද? ඔබ කියයි නෑ. පරිසරය වෙනස් කරන්න ගිහිල්ලා අපිට පරිසරයෙන් විවිධ තර්ජන විවිධ විපර්යාසන් වලට අපි මුහුණ දීලා තියෙනවා. එය අමුතුවෙන් කිය යුතු දෙයක් නෙවෙයි දුවේ පුතේ නේද? එහෙමනම් අපි පරිසරය අපිට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කරන්න ගිහිල්ලා අපිට මොනවද ඇති වෙන්නේ? පරිසරයෙන් වෙන හානි මොනවද? අපි දන්නවද ඔය පුතේ? අපිට ගම් වතුර තත්වයන් නැති වෙනවා. විශාල විදිහට නියග තත්වයන් නැති වෙනවා. නාය යෑම් තත්වයන් නැති වෙනවා. අපි ඒ පරිසරයට කරපු බලපෑම නිසා නේද? ඔබ ඔබගෙන් අහන්න. ඔබ මොහොතකට කල්පනා කරන්න. පරිසරයට කරපු මේ හානිය නිසා අපිට මේ දේ ඇති වෙනවා. පරිසරයේ ගස්වැල් නැති තැන අපිට මේ ලෝකේ මිහිපිට අපිට හුස්ම ගන්නවත් ඉඩක් තියෙයිද? නැහැ. අපි පරිසරය වෙනස් කිරීම නිසා පුතේ අපිට ඒ දේත් වර්තමානයේදී නැති වීගෙන යනවා. බොහෝ හෘදයාබාධ ඇති වෙනවා. අපි ගස්වැල් විනාශ කිරීම නිසා. එහෙමනම් අපි බලමු මේ පරිසරයේ සුන්දරත්වය අපි රැකගන්නේ කොහොමද? රැක ගැනීමට පෙර අපි තිබෙන පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න ඕනේ. දැන් බලන්න දුවේ පුතේ. ඔබ අහන්න ඇති ලස්සන නාදයක්. ඔබ දන්නවත් ඇති ඒ මොනර කෑ ගහන විදිහ කියලා. ඔබ අහලා ඇති. මේ රූපේ දිහා දැක්කහම දුවලා පුතාලට හිතෙයි අනේ හරි අහිංසක සත්තුනේ. ලස්සන දියැලකුත් ගලා බහිනවා. මොනර ලස්සන නටන අපූර්ව බලන්නකෝ. නටනවා විතරක් නෙවෙයි. ලස්සනට කෑ ගහනවා. දැන් මෙහෙම පරිසරයක අපි දුවලා පුතාලා පොඩ්ඩක් මුදා හැරියොත් ගිහිල්ලා ඔයාලට මොන වාගේ සිතුවිල්ලක් හිතට දැනෙයිද? හැබැයි ඔයාලා ගියා කියන්නේ මේ මුව පැටවු ටික යන්න යනවා. මේ මොනර බයේ යයි. දියැල්ල නම් යන්න බෑනේ නේද? සජීවී සතුන් ඔබට බයේ යයි. හැබැයි ඔවුන්ගේ ඒ තියෙන නිදහස අපි නැති කරා නේද? අපි එතෙන්ද ගිහිල්ලා ඒ නිදහස නැති කරනවා.
හැබැයි අපි ඈතින් ඉඳලා දුවේ පුතේ මේ වෙන සිදුවීම ඒ හඬ අහලා අපිට සතුටක් ලබන්න බැරිද? පුළුවන් නේද? එතකොට සතා සිව්පාවුන් හරි ආසයි නේද පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න? ඔයාලා ආස නැද්ද පරිසරයේ නිදහසේ ජීවත් වෙන්න? නිවසේ නිදහසේ ජීවත් වෙන්න ඔබ ආසයි. හැබැයි මම කියන මේ ලස්සන පරිසරයක් ඔබේ නිවසේත් නිර්මාණය වෙලා තියෙනවා නම් ඔබගේ මානසික ශාරීරික සෞඛ්‍ය ඒ කියන හැම දෙයකටම මේ සුන්දරත්වයේ කියන දේ පුතේ බලපානවා නේද? දැන් මම මේ රූපේ පෙන්නලා දුවලා පුතාලට ඒ වාගේ ආකල්පයක් ලබා දුන්නා වගේම මම කියනවා මෙන්න මේ දේ. අපි එහි තියෙන නාදය අහන්න. ඔබ ඒ රස වින්දා. ඒ මොන රගේ නාදේ කියලා ඔබ ඇහුවා. ඔබ ඒකෙන් සතුටක් ලබන්න ඇති. ඒ වගේම තමයි දුවේ පුතේ එහි වර්ණය බලන්න. මේ රූපය තුල දිස්වන වර්ණය විවිධාකාරයි. අපි හරි ආසයිනේ මොනරා නටනකොට නේද? පිල් විදහාගෙන නටනකොට හරිම ආසයි. විවිධ වර්ණ වලින් මොනරා අපි දකින්නේ. ඔයාලා බොහෝ වෙලාවට අනේ අල්ලන්න තරම් අල්ලලා ගන්න තරම් ආසාවක් හිතෙනවා. ඇයි අපි ආස හිතෙන්නේ? මොනරගේ වර්ණ ගැලපුමත් එක්කනේ. ඒ වගේම තමයි දුවේ පුතේ හැඩතල. දැන් මම මේ මෙතන දිය ඇල්ලක් පෙන්නලා තියෙනවා. දැන් ඒකේ බලන්න. ඒ හැඩය කොහොමද? අපි කියනවා අපි රිදී පාට දන්නවා. කඳු මුදනකින් ගලා එන රිදීවන් දියදහරක් වාගේ. එතකොට රිදී පාට කියන්නේ හරි ලස්සන පැහැයක් නේද? එතකොට ඒ පැහැය මේ කොළ පාට වර්ණයෙන් තියෙන මේ මොනරගේ නිල් පාට, කොළ පාට, මුසුණු වර්ණයට ඒ රිදී පාට මොනතරම් අපූර්වට ගැලපෙනවද? මොහොතකට හිතන්න දුව පුතා. ඒ වගේම තමයි මේ මුවන්ගේ වර්ණය. ඒ පරිසරයට කොළ පැහැ පරිසරයට ඒ දුඹුරු පාට වර්ණය මොනතරම් ලස්සනට ගැලපිලා තියෙනවද? හරිත වර්ණය අපි කියනවා කොළ පාට. ඒ කොළ පාට පසුබිමට ලස්සනට ඒ තෘණ භූමියක මේ අසිරිය බලන්න අපේ හිත හරිම ආසයි. හරිම සුන්දරයි. අපේ මනස නිදහස් වෙනව නේද? අපිට ඒ පිළිබඳව ඒ දකින්න හරිම ආස හිතෙනවා. අන්න පුතේ ඔබ පරිසරය අත්විඳින්න. අපේ පාඩමේ මූලාරම්භය පරිසරය සුන්දරත්වය අත්විඳින්න. අපි එතන දැන්. එතකොට මම කිව්වා දැන් නැවත මතක් කරගන්න. නාද, වර්ණ, ඒ වගේම හැඩතල ඊළඟට දුවේ පුතේ චලන. දැන් මෙන්න මේ කරුණු කාරණා අපි හොඳට අධ්‍යයනය කරලා හොඳ මතකයක් හොඳ වින්දනයක් ලබාගත් කල දුවලා පුතාලට පාඩමේ චලන නිර්මාණය කරන්න අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ. එහෙමනම් ඔබට මේ දේ පැහැදිලිද බලන්න. අපි පාඩම මුල සිට හොඳින් අධ්‍යයනය කරලා හොඳින් බැලුවොත් තමයි නේද අපේ පාඩමේ අවසානයේ නිර්මාණයට යොමු වෙන්න පුළුවන්. එහෙමනම් දුවලා පුතාලා මම මේ කියන කරුණු කාරණා පිළිබඳව නාද වර්ණ හැඩතල චලන ඒ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරන්න. මේ දෙස හොඳින් බලන්න. දැන් මම මෙතන රූපරාමු පමණයි ඔබට දක්වලා තියෙන්නේ. හැබැයි මොනරගේ නාදය අහනකොට ඔබ එහි මොනරගේ හැඩය ඒ වර්ණය දකිනකොට මොනර නටන්නේ කොයි ආකාරයේද කියලා දුවලා පුතාලට අමුතුවෙන් කියන්න දෙයක් නෙමෙයි. මන් දන්නවා ඔබට ඒ දේ චලනෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මුවාගේ චරිතය. අපි ඒ සජීවී චරිතනේ. දැන් ඔබට බැයිද අජීවී චරිතයක් රඟපාන්න? දැන් බලන්න අර දියැල්ල. මං කිව්වා කඳු මුදිනින් ගලා හැලෙන ඒ රිදීවන් දිය දහරාව ඒක කොහොමද ගලන්නේ? ඔබේ මතකේ අවදි කරන්න. ඔබ මතකයට නගා ගන්න ඔබ ගිය විනෝද චාරිකාව. දියැල්ලක් ළඟින් ඔබ නාන්නත් ඇති. පවුලේ
අය සමග බොහොම විනෝද වෙන්න ඇති. වතුරට බැහැලා දිය ඇල්ලක් ළඟ ඔබ විනෝද වෙන්න ඇති. නමුත් නිකන්වත් හිතුවද ඒ දිය ඇල්ල ගලාගෙන බසිනකොට එහි ලස්සන රිද්මයක් තියෙනවා. එහි ලස්සන චලනයක් තියෙනවා. එහි ලස්සන වර්ණයක් තියෙනවා. හරි. ඔබ මීට කලින් මේ දේ හිතන්න නැතුව ඇති. නමුත් මින් ඉදිරියට ඔන්න දුවේ පුතේ පරිසර සුන්දරත්වය අත්විඳින අවස්ථාවක්. ඒ වගේම තමයි මම මේ රූප පෙළක් දුවලා පුතාලට දර්ශන කිහිපයක් ඉදිරිපත් කරනවා. ඒ දර්ශන ඉදිරිපත් කරන අවස්ථාවේ දුවලා පුතාලට දැනෙන හැඟීම, දැනෙන සිතුවිල්ල, දැනෙන ආදරය, කරුණාව ඔබේ සිත තුළ කොහොම වෙයිද? ඒ දේ හොඳින් මතක තියාගන්න. මොකද මම නැවත නැවත කියන්නේ ඒ නර්තන නිර්මාණයට මේ දේ අපිට අවශ්‍යයෙන්ම කරන්න සිදු වෙනවා. දැන් මේ සතා හරිම නිදහසේ නේද? මං අර මුලින් කියපු වර්ණය ඒ හැඩතලය බලන්න. එයා හරිම නිදහසේ ජීවත් වෙනවා. අපි එයාට කරුණාව, දයාව, ආදරය දක්වූ තැන ඔහු මේ භූමිය, මේ වනාන්තරය අතහැර යයිද? නෑ. එහෙමනම් අපි මේ සතුන් රැකගත යුතුයි කියන ආකල්පය දුවලා පුතාලගේ හිත තුල පොපියන දෙයක් නේද? ඒ වගේම තමයි දුවේ පුතේ. ඔන්න වර්ණය ගැන කතා කරන්න අවස්ථාවක්. මේ සතුන්ගේ වර්ණය බලන්න. කොළ පාට පසුබිමක සුදු පාට ලස්සන වර්ණයක්. ඒ වගේම ඒ ගස්වැල් වල වර්ණය, ඒ භූමියේ වර්ණය මොනතරම් අපූර්වට ඒක ගැළපෙනවද කියලා ඔයාලා හිතන්න. එයාලා හරිම නිදහසේ. ඔන්න අපිට චලන නිර්මාණයට මේ දේ උපයෝගී කරගන්න පුළුවන්. සතුන්ගේ හැසිරීම ඡායාරූපයක් වුණත් අපිට මේ හැසිරීම අපේ මනසේ ඇඳ ගන්න පුළුවන්. අපිට මනසින් චලනයක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම තමයි වර්ණ ගැන කිව්වනේ. දැන් අපි කොළ පාට පරිසරයක සුදු පාට වර්ණයක්. දැන් මෙන්න මෙහෙම පරිසර තියෙනව නේද? අද අපේ රටේ ඒ වගේම ලෝකේ මෙන්න මේ වාගේ පරිසරයන් තියෙනවා. දුවලා පුතාලා හරි ආසයි. අපේ අහස මෙන්න මේ ආකාරයෙන් වලාකුළු ලස්සනට දිස් වෙනකොට ඒ වලාකුළු වල වර්ණය මේ ගස්වැල් සමග වර්ණයත් එක්ක කොහොමද ගැලපෙන්නේ කියලා බලන්න. දැන් දුවලා පුතාලා හිතන්න මෙහි තියෙන වර්ණයන් මොනවද? කොළ පාට තියෙනවා, කහ පාට තියෙනවා, රතු පාට තියෙනවා, දුඹුරු පාටක් තියෙනවා. අන්න පරිසරයේ අසිරිය විඳිනකොට එහි වර්ණය. ඒත් එක්කම අර අහසේ නිල් පාට, සුදු පාට එන වර්ණ මේ පරිසරයත් එක්ක එහි ලස්සන තවත් වැඩි කරලා නේද? මම තවත් ඡායාරූප කිහිපයක් පෙන්නන්න. දැන් මල් වලට සතුන්ට වගේම මල් වලට ආදරය කරන අපේ දුවලා ඉන්නවා, පුතාලා ඉන්නවා. අපිට ලස්සන මල් ගහක් වවා ගන්න පුළුවන් ගෙදර. ඒවා මල් පිපීගෙන එනකොට අපි හරි ආසයි. එතකොට අපිට මනසට හරි සැහැල්ලුවක් දැනෙනවා. ඒකේ ලස්සන අත්විඳලා අනේ මගේ දෑතින් මේ හදපු මල් ගහනේ. දැන් බලන්නකෝ මල් පිපිලා. කොච්චර මනසට දැනෙන සතුටක්ද. දැන් මේ වර්ණය අපිට අධ්‍යයනය කරන්න පුළුවන්. කොළ පාට පසුබිමක ලස්සන කහ පාටක්. එහි කැපී පෙනෙන ලක්ෂණයන් තියෙනවා. එහි හැඩතලේ බලන්න. මල පිපිලා තියෙන ආකාරය අපි දන්නවා රෝස මලක් මේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ රතු පාට වර්ණය. පරිසරයට මේ මල් පිපිලා තියෙන්නේ. පරිසරයට මොනතරම් චමත්කාරයක්ද, මොනතරම් අපූර්වත්වයක්ද එකතු කරන්නේ. දැන් මම අර කලින් පෙන්වපු ආකාරයෙන්ම ලස්සන පැහැදිලි අහසක්, මේ පසුබිමක්, මේ ගස්වැල්, ඒ පරිසරයේ අලංකාරය මොනතරම් වැඩි කරනවද? අන්න පොඩි මතකයක්. ඔබ එතෙන් යන්න. මම බාධා කරන්නේ නැහැ.
මොකද්ද? ඔබ විනෝද චාරිකාවක් ගිහිල්ලා මෙන්න මේ වාගේ තැනකින් නාලා තියෙනවා, විනෝද වෙලා තියෙනවා. හැබැයි අමතක කරන්න එපා මේ දේ හොඳින් මතක තියාගන්න. මෙහි චලනය, රිද්මය අමතක කරන්න එපා. හැබැයි දුවේ පුතේ එහි නාදයකුත් තියෙනවා. කොහොමද නාදයක් ඉන්නේ? දියැල්ල ගලා හැලෙනකොට එහි නැගින නාදය හරිම අපූර්වයි. එහි වර්ණය ගැලපුම වර්ණයත් එක්ක එහි නාදය බොහෝම ලස්සනට අපිට අත්විඳින්න පුළුවන්. දැන් මින් ඉදිරියට හරි ඔබ විනෝද චාරිකාවක් ගිහිල්ලාද වේ පුතේ මේ දේ අත්විඳින්න. ඒ දිහා ලස්සන බලන්න. එහි අවට වටපිටාවේ සතුන් ඉන්න පුළුවන්. ලස්සන කුරුල්ලන් ඉන්න පුළුවන්. ඒ නාදය අහන්න. මේ දේ දකින්න. දියැල්ල ගලා හැලෙන ඒ නාදය අහන්න. අන්න අද නර්තන පාඩමින් ඔබේ මූලාරම්භය දැන් සාර්ථක වෙලා ඇති. දැන් සාර්ථකයි ඔබ. තවත් අවස්ථාවක්. මේ අවස්ථාව බලන්න. කොළ පාට ඒ හරිත වර්ණයත් එක්ක දම් පාට. ඒ මල් ගොමුවක් තියෙන්නේ. ඒක එකතු වුණු තැන හරිම ලස්සනයි. අපි හරි ආසයි නේද මේ වාගේ දර්ශනයක් නරඹන්න. අපේ හිතේ මොකක්ද ඇති වෙන්නේ? අනේ අපිට ළඟට ගිහිල්ලා ඒ මලක් කඩා ගන්න තියෙනවා නම්, ලස්සන ෆොටෝ එකක් ගන්න තියෙනවා නම් එතෙන්ට ගිහිල්ලා නේද? එන්න ඒ වාගේ විවිධ සිතුවිලි දුවලා පුතාලට හිතට නැගෙන්න පුළුවන්. අන්න පරිසරයේ සුන්දරත්වය ඔබ අත්විඳිනවා. ඒ වගේම තමයි දුවේ පුතේ වර්ණ, නාද, හැඩතල, චලන සමග ස්වභාවික පරිසරයේ ජීවත් වන ඔබට සිතට දැනෙන්නේ මොන වගේ සිතුවිලිද? අපේ සිතුවිලි කෙසේ වේද? ගංගාවක් ගලා යෑම. දැන් ගංගාවක් ගලා යෑම කියනකොට දුවලා පුතාලගේ හිතට මොකද්ද දැනෙන්නේ? ගංගාවක් මෙහෙම කෙලින්ම ගලනවද? නෑ. ලස්සන ගල් පරවල වැදිලා ජලය ඒ තුල වැදුනහම ලස්සන පෙන පිඩු විසි වෙනවා. ඒකෙන් ජල බිඳුතු අපේ ඇඟට වැදෙනවා. එතකොට අපිට සිසිලසක් දැනෙනවා. ඒ වගේම තමයි ගංගාව ගලා යගෙන යන අවට පරිසරය ශාක වලින් යුක්තයි. ලස්සනට එහි රිද්මය හිතන්න. ගංගාවක් ගලා යනකොට එහි රිද්මය හරිම අපූර්වත්වයක්. හරිම රිද්මයකට ගංගාව ගලාගෙන යන්නේ. ඒ වගේම තමයි දුවේ පුතේ දියැලක් ඇදහැලීම. අපි කලින් කතා කරානේ. දැන් දුවලා පුතාලා ඒ ඡායාරූපය දැකලා දැන් මෙන්න මේ දේ සිතුවිලි අවදි කරන්න ඕනේ. සිතුවිලි අවදි කරන්නේ කොහොමද? අපේ හිතෙන් චිත්ත රූපයක් මවා ගන්න ඕනේ. සිතෙන් රූපයක් මවා ගන්න ඕනේ. හැබැයි ක්‍රියාකාරී රූපයක්. කොහොමද දියැල්ල ඇදහැලෙන්නේ? ඔබ දන්නවා. මම කිව්වා ලස්සන හඬක්, ලස්සන චලනයක්, ලස්සන වර්ණයක්. ඒ සමග තමයි දියැල්ල ගලා හැලෙන්නේ. ඒ වගේම තමයි සතුන් නිදහසේ පරිසරයේ ජීවත් වීම. දැන් අපි රූප රාමු වලින් නැරඹුවානේ නේද? සතුන් කොහොමද පරිසරයේ නිදහසේ ජීවත් වෙන්නේ? ඔවුන්ගේ වාසස්ථාන හරිම නිදහස් වුණු තැන තමයි දුවේ පුතේ ඔවුන් නිදහසේ ජීවත් වෙන්නේ. ගස්වැල් වලින් ගහණය වූ පරිසරයක ඔවුන් හරි ආසයි. ඔවුන්ගේ ආහාර ඒ වනාන්තරයෙන් නැත්තම් ඒ භූමිය තුලින් ඔවුන් සපයා ගන්නවා. ඔවුන් බොහෝම නිදහසේ ජීවත් වෙනවා. අපි දකිනවා, අපි ඈත තියා දකිනවා සතෙක්. දැන් හවස් කාලයක් හිතන්න. සවස් කාලයකදී සතුන් දිය කඩਿੱති ළඟට ඇවිල්ලා වතුර බොනවා. දැන් ඒ අවස්ථාවන් ඔබ නරඹලා ඇති විනෝද චාරිකා ගිහිල්ලා. පොඩි සද්දයක් ඇහෙනකොට සතුන් මොකද වෙන්නේ? බොහෝම බය වෙලා දුවගෙන යනවා. අන්න ඔවුන්ගේ නිදහසට බාධාවක්. ඒ බාධාව තුළින් ඔවුන් ක්‍රියාත්මක වුණේ කොහොමද? ඔවුන්ගේ හිතට බයක් දෙලා දැන් මුවෙක් ගැන හිතන්න. පොඩි මුව පැටියෙක් වතුර බොනකොට තමන්ගේ අම්මත් එක්ක ඉඳලා වතුර බොනකොට ඔයාලා ඒ ළඟට යනවා. දිය කඩਿੱත්ත ළඟට යනවා. මුවා මොකද කරන්නේ?
බොහොම බයෙන් ටක් ගාලා සද්දයක් කෙනකොට බලලා දුවනවා. ඒ දේත් ඔබගේ නිර්මාණයට අමතක කරන්න එපා. මතක තියාගන්න සතුන්ගේ චලන. ඒ වගේම තමයි විවිධ වර්ණයෙන් හා හැඩතලයෙන් යුත් ගස්වැල්, මල්ගුම්. අපි ඒ දේ දැන් ඡායාරූප මගින් නැරඹුවා. අපේ සිතුවිල්ල මොකක්ද? අපිට දැනුණ සිතුවිල්ල මොකක්ද? අනේ බොහොම ලස්සනයි. ඒ පාට හරිම ලස්සනයි. ඒ මලේ හැඩය හරිම ලස්සනයි. නේද? එතකොට අපි හරි ආසයි ගස්වැල් වලින් පිරුණු ඒ පරිසරයක ටිකක් නිදහසේ ඉන්න, නිදහසේ කල් ගෙවන්න. ඇයි ඒ ගස්වැල් අතරින් එන ඒ සුළඟ, අපේ ඇඟට දැනෙන සිසිලස හරිම විනෝදයි. හරිම ආසයි. එතකොට අපිට හිතන්න පුළුවන් දුවේ පුතේ ඒ ගස්වැල් වල චලනය ගැන. ගස්වැල් කොහොමද චලනය වෙන්නේ කියලා. දැන් පොඩි චලනයකටනේ අපිට බොහොම සිසිලස සුළඟක් අපේ ගතට දැනෙන්නේ නේද? විශාල චලනයක් ගත්තොත් ඔන්න ගොරවගෙන එනවා. විදුලි කොටනවා. ගස් මේ අත ඇඹරිලා මහා වැස්සකට සූදානම් වෙනවා. එතකොට අර අපි අත්විඳපු ගස් වලින් ලැබපු සිසිල අපට ලබන්න පුළුවන්ද? නෑ. මහා විනාශයක්නේ අපිට. නේද? එතකොට ඒ වර්ෂා අවස්ථාවක පරිසරයේ තියෙන වෙනස්කමත් අපි සාමාන්‍ය විදිහට ගතට සිසිලක් දැනීමේදී ඒ ලබන ඒ අපිට දැනෙන සුළඟ ගස ක්‍රියාත්මක වීම කොහොමද කියලා අපිට ඒ දෙක අතර වෙනස දුවලා පුතාලට පැහැදිලි වෙයි. දැන් පැහැදිලි. අන්න මේ දේ ඔබේ චලන නිර්මාණයට යොමු කරගන්න පුළුවන්. අවස්ථාවක් කරගන්න පුළුවන්. අපි නැවතත් මතක් කරමු. වර්ණ, නාද, චලන. අපි මේ පිළිබඳව හොඳ අවධානයෙන් පාඩම තවන් දිය යුතුයි. නැත්තම් ඔබගේ නිර්මාණය පාඩම අවසානයේ සාර්ථක නොවෙන්න පුළුවන් දුවේ පුතේ. අපි දැන් විවිධ අදහස් වලින්, විවිධ සිතුවිලි වලින්, විවිධ චමත්කාර ජනක අත්දැකීම් වලින් ඔබේ සිත පිරීලා. මන් නිවැරදි නේද? එහෙමනම් දැන් නැවත මතකය අලුත් කරන්න ඔබේ. අපි දිය ඇලි ගැන කතා කරා. අපි දැක්කා චලනය, ශබ්දය, නාදය නේ? ඒ අවට සතුන්ගේ අපි ලස්සන නාද අහනවා. ඒ දේ බොහොම අපූර්වට අපේ සිත තුළ දැන් මේ වෙනකොට සුන්දරත්වයක් ගෙන දීලා. ඒ වගේම තමයි මං කිව්වා ගස්වැල් මේ අත ඇඹරෙන. මේ අත චලනය වෙනවා. එතකොට බොහොම හිමින් ගස්වැල් චලනය වෙන ආකාරය, බොහොම හයියෙන් වේග රිද්මෙන් ගස්වැල් චලනය වෙන ආකාරය. දුවලා පුතාලට ඒ දේ පැහැදිලි. එහෙමනම් අපේ නිර්මාණයට යොමු වෙන්න කලින් ඒ සිතුවිලි සියල්ල අපි සිත තුළ තබාගෙන මම පොඩි ක්‍රියාකාරකමකින් දුවලා පුතාලා මෙන්න මේ වාගේ අවස්ථාවකට රැගෙන යන්න සූදානම්. අපි බලමු. ඔබේ සිතුවිලි මොහොතකට නවත ගන්න. දුවලා පුතාලා හොඳින් දැස් පියාගන්න. ඔබගේ මතකයෙන් හිමිදිරි උදෑසන ඔබේ ගෙවත්තට යන්න. වැස්සක් අවසානයේ දිය කඩਿති උඩින් පනිමින් ගුරු පාරක් දිගේ දුවන්න. වනසතුන් නැරඹීමේ විනෝද චාරිකාවක් සිහියට නගා ගන්න. දිය ඇලි, මල් වතු, තේ වතු නරඹමින් ගිය විනෝද චාරිකාවක් මතකයට නගා ගන්න. ගමේ පන්සලට ගොස්
බෝ සමිඳුන්ගේ සිලිසිලි නාදය සමග ගන්ටාර නාදය මතකයෙන් සවන් දෙන්න. දැන් ඔබට පරිසරයේ අසිරිය කවියට ගීතයට සිතුවමට නගන්න ඔබට පුළුවන්. ලස්සන සිතුවිලි රාශියකින් මගේ සිත පිරීලා. දැන් මට පුළුවන් යන අදිෂ්ඨානය සමගින් දුවලා පුතාලා දැස් අරින්න. දැන් මන් දන්නවා. ඔබගේ මනසට බොහොම සැහැල්ලුවක් දැනෙන්නේ නැති. ලස්සන සිතුවිලි වලින් ඔබ මනස නිර්මාණය වෙලා මේ වෙනකොට. මං හරි නේද? අන්න එයයි දුවේ පුතේ අපි පරිසරය අසිරිය පාඩම තුලින් ඔබෙන් බලාපොරොත්තු වුණේ. අපි මේ ප්‍රකාශ කරපු ඒ අවස්ථාවන් තුලින් දුවලා පුතාලා මේ පරිසරයේ විවිධ චලන නිර්මාණය තුලින් ලස්සන නර්තනයකට යොමු වෙන්න කලින් ඔබට කළ යුතු කාර්යයක් පැහැදිලිව දැන් අවබෝධයි. මොකද්ද දුවේ පුතේ කරන්න තියෙන්නේ? ඔබට කවියක් නිර්මාණය කරන්න පුළුවන්. ඔබට දැන් ලස්සන සිතුවිලි ඔබ සමගින් දැන් ලස්සන සිතුවිලි. ඔබට ඒ කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ගීතයක් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ ඔබට ලස්සන සිතුවමක් අපි පාඩම මුල සිටම කතා කළ මේ දේ ලස්සන සිතුවමකට නගන්න පුළුවන්. ඔබගේ නර්තන පාඩමට පමණක් නෙවෙයි මේ දේ ඔබගේ සියලුම අධ්‍යාපන කටයුතු වලට මෙය ඉවහල් කරගන්න පුළුවන්. හොඳ තෝතැන්නක්. මොකද පරිසරයේ අත්විඳලා ඒයින් ලබන සතුට අපේ පාඩම් කටයුතු වලදී අපේ මනස නිදහස් කර ගැනීමට මෙය හොඳ රුකුලක් වෙනවා. ඒ තමයි ඇත්ත. එහෙම නන්දුවේ පුතේ. එන්නේ සිතුවිල්ලත් සමග මම ඔබට ලස්සන අවස්ථාවක් රස විඳින්න ලබා දෙනවා. දැන් ඔබ බලන්න. අපි කතා කරපු දේ මෙන්න ක්‍රියාවෙන්. ඔබට මෙම දර්ශනීය නරඹනකොට දුවලා පුතාලාගේ සිතුවිලි වලට නැගෙන්න ඕනේ මමත් මගේ ගෙවත්ත ලස්සනට තියාගන්න ඕනේ. දැන් එහි ගස් වැවිලා තියෙනවා. මේක හරිම ලස්සනයි. ඒ පාට වර්ණයන් ඔන්න අපි මුලින් කතා කරපු ඒ වර්ණයන් අපි ගස්වැල් වලට කොහොමද ආදරය කරන්නේ? අපි ගස්වැල් නිකන් තියෙනකොට ලස්සනට හැදෙන්නේ නෑනේ නේද? අපි ඒට වතුර දාලා අපේ කරගෙන අපි බොහොම ආදරෙන් ගස්වැල් අත ගාලා හරිම ආදර කරුණාව දක්වන්න ඕනේ. එතකොටයි ගස්වැල් හරි ලස්සනට අපිට hina වෙන්නේ අපේ මනස සතුටු කරන්නේ. මම මේ hina වෙනවා කිව්වට ගස්වැල් hina වෙනව නෙවෙයි. ලස්සනට දළු දාලා පරිසරයට අසිරියක් ලබා දෙන්නේ. ගස්වැල් පමණක් නෙමෙයි. සතා සිව්පාවුන් අපේ පරිසරයට බොහෝම අලංකාරයක් එකතු කරනවා. බලන්න ඒ ගස්වැල් වල තියෙන ජලය, ඒ ජල බිඳිති වලින් පහස ලබන ඒ කුරුල්ලා මොනතරම් අපූර්වක්ද? ඔහු හරියම නිදහසේ. අන්න අපේ සිතුවිලි අවදි වෙන්න. එහෙම නන්දුවේ පුතේ. පරිසරය මේ දේ පරිසරයෙන් අප බලාපොරොත්තු වෙනවටත් වැඩිය. අපි පරිසරයට කොහොමද ආදරය කළ යුත්තේ? අපි පරිසරයට කරුණාව, දයාව දක්වන තරමටම පරිසරය අප රකි.
මම මුලින් කිව්වා දුවලා පුතාලට මතක ඇති පරිසරය අප රකිමු අපි පරිසරය. එහෙමනම් දුවේ පුතේ මෙන්න මේ කරුණු කාරණා සියල්ලම අපි ලස්සන නිර්මාණයකට යොමු කරගන්න මීළඟ පාඩම තුලින් බලාපොරොත්තු වෙනවා. ඒ සමගම මම දුවලා පුතාලට කිව්වා ඔබට පොඩි ක්‍රියාකාරකමක් තියෙනවා. කවියක් ලියන්න පුළුවන්, ගීතයක් ලියන්න පුළුවන්, ඒ වගේම ලස්සන සිතුවමක් අඳින්න පුළුවන්, චිත්‍රයක් අඳින්න පුළුවන්. ඒකෙන් ඔබට සතුටක් ලබන්න පුළුවන්. ඔබ දක්ෂයි. ඔබට පුළුවන්. ඔබ ඒ දේ කරන්න. එහෙමනම් දුවේ පුතේ. තවත් දවසක අපි මේ පාඩමේ චරිත නිරූපණය, චලන නිරූපණය තුළින් නර්තන නිර්මාණයකට යොමු වෙන්නේ කොහොමද යන මාතෘකාව තුළින් ඔබ හමු වෙන්න එනවා. දුවලා පුතාලට මේ පාඩම නැවත නැවත අධ්‍යයනය කරන්න NIE YouTube channel තුළින් ඔබට අවස්ථාව තියෙනවා. එහෙමනම් මේ පාඩමේ විවිධ චලන නිර්මාණ තුළින් ලස්සන නිර්මාණයකට යොමු වීමේ බලාපොරොත්තුව සිතේ සනිටුහන් කරමින් අද පාඩම අපි මෙතනින් අවසන් කරනවා. ආයිබෝවන්